හොඳයි මේ ව්‍යාපාර හා ගෙනුම් කරන අධ්‍යයනය 11 ශ්‍රේණියේ දරුවන්ගේ අද දවසේ විෂය ඒකකය අපි ආරම්භ කරමු. පුතේ අපි කතා කරමින් හිටියේ මෙතෙක් කල 7 වන ඒකකය නේද? අපි දන්නවා අපි 8 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. පළවෙනි පාඩම අනිත් පැත්තෙන් ඉවර වෙනවා. ඉවර වීගෙන යනවා. ඒක ලබන සතියේ පළවෙනි පාඩම ඉවරයි. එතකොට 7 වෙනි පාඩම දැන් අද කතා කරපුවාම ලබන සතිය වෙනකොට 7 වෙනි පාඩම බොහෝ විට ඉවරයි. හරි. මේ විදිහට අපි මෙම ඒකක ටික කතා කරගෙන යනවා. අපි පුතේ ගිය සතියේ ඉගෙන ගත්ත දේවල් චුට්ටක් මතක් කරගෙන ඉමු. අපි ගිය සතියේ කතා කරා නිෂ්පාදන පිරිවැය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද අපි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ? භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී භාවිතා කළ සම්පත්වල අගයට අපි කිව්වා පුතා නිෂ්පාදන පිරිවැය කියලා. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී භාවිතා කළ සම්පත්වල අගයට අපි කිව්වා මොකක්ද? නිෂ්පාදන පිරිවැය කියලා. එතකොට මේ නිෂ්පාදන පිරිවැය මූලිකාංගයන් අපි කතා කරා ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා කියලා. නේද? ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය සහ වෙනත් පිරිවැය. මේ විදිහට නිෂ්පාදන පිරිවැය ගැන අපි කතා කරද්දී හරි මේ මූලිකාංග හැදෙන්නේ කොහොමද කියන එක අපි ඔබට මතකද දන්නේ අපි ඇඳ ගිය සතියේ පොඩි chart එකක් අපි ඔකට කියනවා සංකල්ප සිතියමක් කියලා. ඒතර සංකල්ප සිතියමක් ඇඳ අපි එතකොට මේ මම මේක ගෲප් වලට දැම්මේ නැද්ද දන්නේ නැහැ. හරි කමන්නේ. හරි. නිෂ්පාදන පිරිවැය ඒ සංකල්ප සිතීම ඇසුරෙන් අපි කතා කරා ඍජු නිෂ්පාදන පිරිවැය යටතේ ඍජු ද්‍රව්‍ය පිරිවැයයි මට මතක විදියට ශ්‍රම පිරිවැය කතා කරා. එච්චරයි නේද කතා කරේ. හිටපෙක් කෙනෙක් කියන්නේ ඉඳලා නැහැ කවුරුත්. ඔව් චමිල්කා කියන්නේ මේක මයික් එක ඔෆ් කරනකම් අපිට ඇහෙන්නේ නැහැ. මොකක්ද සර්? චමිල්කා මේ ගිය සතියේ අපි කතා කරපු කොටස කියන්නේ අවසානයේ ඍජු දොනිතා මයික් එක ඔෆ් කරන්න. දොනිතාගේ මයික් එක ඔෆ් කරන්න. දොනිතාගේ මයික් එක ඔෆ් කරන්න පුතා. හරි ඔෆ් කරන්න දෙන්න එහෙම ගියා යන්න ඉගෙන ගන්න. හරි මේ අපි කතා කරේ ඍජු ද්‍රව්‍ය පිරිවැය කතා කරා ඍජු ශ්‍රම පිරිවැය කතා කරා. අපි කතා කරාද වෙනත් ඍජු පිරිවැය නෑනේ? නෑ සර්. කියන්න චමිල්කා. නෑ. ඔව්. අපි එහෙනම් පුතේ කතා කරමු වෙනත් ඍජු පිරිවැය සම්බන්ධයෙන්. අද දවසේ මාතෘකාව වෙනත් ඍජු පිරිවැය. වෙනත් ඍජු පිරිවැය. අපි එහෙනම් කතා කරමු අද දවසේ අපේ මාතෘකාව වෙනත් ඍජු පිරිවැය. වෙනත් ඍජු පිරිවැය.
ලියන්න වෙනත් ඍජු පිරිවැය කියලා. ඔව් පුතේ අපි වෙනත් ඍජු පිරිවැය කියලා කියන්නේ භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීමේදී ඒකකය සමග ඍජුවම හඳුනාගත නොහැකි. භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කරනකොට ඒකකය සමග ඍජුවම හඳුනාගත නොහැකි. හරි. ඒකකයත් එක්ක කෙලින්ම හඳුනා ගන්න බෑ. ඒකකය සමග ඍජුවම හඳුනාගත නොහැකි ද්‍රව්‍ය පිරිවැය හා ශ්‍රම පිරිවැයට අමතරව දරන අනිකුත් පිරිවැයට අපි කියනවා පුතේ මොකක්ද? වෙනත් ඍජු පිරිවැය කියලා. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී ඒකකය සමග ඍජුවම හඳුනාගත හැකි ද්‍රව්‍ය සහ ශ්‍රම පිරිවැය හැරුණු විට දරන අනිකුත් සියලු පිරිවැයට අපි කියනවා පුතා මොකක්ද? ඍජු වෙනත් පිරිවැය කියලා. හරි. ලියන්න මෙහෙම එනවා. ලියන්න. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේදී යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේදී යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේදී ඍජුවම හඳුනාගත හැකි ද්‍රව්‍ය සහ ඍජු ද්‍රව්‍ය සහ ඍජුවම හඳුනාගත හැකි ඍජු ද්‍රව්‍ය සහ ශ්‍රම පිරිවැයට අමතරව ඍජුවම යොදා ගන්නා ඍජුවම දැරීමට සිදුවන අනෙකුත් පිරිවැය ඍජු වෙනත් පිරිවැය වේ. නැත්නම් වෙනත් ඍජු පිරිවැය කියලා කියනවා. මේ ප්‍රශ්න නැහැ කොහොමද කිව්වා? ඍජු වෙනත් පිරිවැය වේ. හරි. පුතේ අපි උදාහරණ කතා කරමු. ලියන්න උදාහරණ ලියන්න. මොනවද උදාහරණ? වෙනත් ඍජු පිරිවැයට උදාහරණ මොනවද? පුතේ අපි හිතමු මෙහෙම. දැන් පොතක් නිෂ්පාදනය කරනකොට පොතක මුද්‍රණය කරනකොට ඒ පොත ලියපු කෙනා අපි කියන එයාට කර්තෘවරයා කියලා. මේ කර්තෘවරයාට ගෙවන්න ඕනි ගාස්තුව. ඒක එතකොට පොත හදන්න යන ද්‍රව්‍යයක් නෙවෙයි ශ්‍රමයක් නෙවෙයි. කර්තෘවරයාට නිෂ්පාදනය කරන සෑම පොතකින්ම ගෙවන්න ඕනි ගාස්තුවක්. අපි ඒකට කියනවා කර්තෘ භාගය කියලා. එහෙනම් ඔන්න උදාහරණයක් ලියන්න. පොතක කර්තෘවරයාට ගෙවන කර්තෘ භාගය. ඊළඟට අපි මෙහෙම හිතමු. මගේ ගාව තියෙනවා පාම් පෝරණුවක්. හරි. හැබැයි දැන් මම මේකේ නිෂ්පාදන කටයුතු කරන්නේ නැහැ. මම මේක තවත් පාන් නිෂ්පාදකයෙකුට දෙනවා මගේ පෝරණුව එයාට පාවිච්චි කරන්න. හරි.
මගේ පෝරණුව දෙනවා එයාට පාවිච්චි කරන්න. එතකොට මගේ පාම් පෝරණුව එයාට පාවිච්චි කරපුවාම මම හැබැයි එයාට දෙන්නේ මෙහෙම. මම මාසික ගාස්තුවක් කියන්නේ අවුල. මම කියනවා ඔයා නිෂ්පාදනය කරන පාන් ගෙඩියකින් මට මෙච්චරක් දෙන්න ඕන. හරි. බානිස් ගෙඩියකින් ගාස්තුව මෙච්චරක් වෙන්න. හරි. මෙන්න මේ විදිහට එකගතාවයක් ඇති කරගෙන දෙනවා. හරි. එතකොට මෙහෙම දුන්නාම හරි. අපි ඒකට කියනවා නිෂ්පාදන පුරස්කාරය කියලා. මොකද ලියන්නේ නිෂ්පාදන පුරස්කාරය. ඒතර හදන සෑම පාන් ගෙඩියකම බනිස් ගෙඩියකම ගාස්තුවක් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ නිෂ්පාදකයාට. නිෂ්පාදන පුරස්කාරය. ස්වාධිකාර ගාස්තුව. ස්වාධිකාර ගාස්තුව. ස්වාධිකාර ගාස්තුව. ස්වාධිකාර ගාස්තුව. ස්වාධිකාර ගාස්තුව. හරි. ඊළඟට මෝස්තර නිර්මාණ ශිල්පියාගේ ගාස්තුව. යම් නිෂ්පාදනයකට අදාළව නිෂ්පාදනයට අදාළව මෝස්තරයක් නිර්මාණය කරනවා නම් මේ මෝස්තර නිර්මාණ ශිල්පියාට ගෙවන ගාස්තුවක් වෙනවා. මෝස්තර නිර්මාණ ශිල්පියාගේ ගාස්තුව. මෝස්තර නිර්මාණ ශිල්පියාගේ ගාස්තුව. හරි. එතකොට පුතේ අපි කතා කරලා ඉවරයි ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ වෙනත් ඍජු පිරිවැය. එතකොට මෙන්න මේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ වෙනත් ඍජු පිරිවැය කියන තුනම එකතු වුණාම අපි කියනවා පුතේ ඒකට ප්‍රාථමික පිරිවැය එහෙම නැත්නම් ඍජු පිරිවැය කියනවා. එතකොට අපිට ඒක මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. කොහොමද? ප්‍රාථමික පිරිවැය සමානයි प्राथमिक पिरिवැය සමානයි ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන ඍජු වෙනත් පිරිවැය. ඔන්න ඔය විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ලියන්නකො මෙහෙම. ලියන්න මෙහෙම. ඉහත සඳහන් ඍජු ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය ඍජු ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය සහ වෙනත් ඍජු පිරිවැයවල එකතුව 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 ප්‍රාථමික පිරිවැය ලෙස හඳුන්වන අතර ප්‍රාථමික පිරිවැය ලෙස හඳුන්වන අතර එය ගණනය කරන ආකාරය පහත වේ.
පහත වේ. සංදීප අයින් වුණාද? සංදීප ඔව් සංදීප අයින් වෙලා නේද? මලීස සංදීපට දාන්න බලන්න පණිවිඩයක්. හරි මේක ලියා ගන්න පුතේ. ප්‍රාථමික පිරිවැය සමානයි ඍජු ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය සහ වෙනත් ඍජු පිරිවැය. ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන වෙනත් ඍජු පිරිවැය. හරි. එතකොට ප්‍රාථමික පිරිවැය ගණනය කරනවා ඍජු ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය සහ වෙනත් ඍජු පිරිවැය. මේවා පුතේ ඔබට මතක තිබිය යුතු වෙනවා. හරි. රයිට් අපි ඊළඟට බලමු එහෙමනම් පුතා ඍජු පිරිවැය කොටස් ටික අපි කතා කරලා ඉවරයි. අපි එහෙනම් ඊළඟට කතා කරමු. හරි. වක්‍ර නිෂ්පාදන පිරිවැය. හරි. එහෙම නැත්නම් අපි වක්‍ර නිෂ්පාදන පිරිවැයටම පුතේ තව නමක් දෙනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. වක්‍ර නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා වචනයක් දෙනවා මේකට. අපි එහෙමනම් ලියන්න මෙහෙම. මාතෘකාවක් ඔබ ලියන්න. හරි. වක්‍ර නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. වක්‍ර නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය.
වක්‍ර නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. වක්‍ර නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. පුතා වාහනයක් හෝ සේවාවක නිෂ්පාදන ඒකකය සමග අපිට පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් නොමැති වාහන හෝ සේවා නිෂ්පාදන ඒකකයක් සමග පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් නොමැති පිරිවැයට අපි කියනවා මොනවද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එහෙම නැත්නම් වක්‍ර නිෂ්පාදන පිරිවැය කියලා. හරි. වාහනයක හෝ සේවාවක නිෂ්පාදන ඒකකය සමග අපිට ඍජුවම හඳුනාගත නොහැකි පැහැදිලිව හඳුනාගත නොහැකි නමුත් නිෂ්පාදනය වෙනුවෙන් දරන අනෙකුත් සියලුම පිරිවැයට අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සහ පිරිවැය එහෙම නැත්නම් වක්‍ර පිරිවැය කියලා. විදුලිය විසඳුනා ආයව. හරි. ලියන්නකො එහෙනම් මෙහෙම. මෙහෙම ලියන්න. හරි. තමයි එක එක නායින් ගලා යනවානේ පන්තියේ. මහර වැඩි. සංදීප ඉස්සලා හිටියේ නෑනේ පන්තියේ. සර් ඩේටා ඉවරලා තිබ්බේ. දැන් හරිද? මොකක් හරි හදාගත්තද? දැන් පැකේජ් එක ගහගත්ත දැන් හරි. හරි. ලියන්න පුතේ එහෙනම් මෙහෙම නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එහෙම නැත්නම් වක්‍ර පිරිවැය කියලා මාතෘකාවක්. මේ නිම්නාදි නැද්ද අද? නිම්නාදිරි පණිවිඩයක් දාන්න පන්තිට එන්නද කියලා අහන්න. කවුරු හරි එක්කෙනෙක් යවන්න මැසේජ් එකක් නිම්නාදිරි. සර් මන් දැම්මා මේ එයා පැල්වත්ත ගිහින් එන ගමන්ලු. පැල්ලත් සීනි ගේන්න යන්න තියෙනවා හොඳ හරි. නේද? නිම්නාදිත් නැහැ ඊට පස්සේ ආයෙ කවුද නැත්තේ අපේ ළමයි? හරි. එතකොට පුතේ දැන් අපි එහෙනම් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එහෙම නැත්නම් වක්‍ර පිරිවැය සම්බන්ධයෙන් කතා කරමු. මේක ලියලා ඉන්න මෙහෙම ලියලා ඉන්න. හරි. ලියන්න. භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදිත ඒකකය සමග භාණ්ඩයක හෝ සේවාවක නිෂ්පාදිත ඒකකය සමග පැහැදිලි ලෙස වෙන්කර හඳුනාගත නොහැකි පැහැදිලි ලෙස වෙන්කර හඳුනාගත නොහැකි නමුත් නිෂ්පාදන ක්‍රියාවලිය තුල දරන අනෙකුත් සියලු වියදම්
අනෙකුත් සියලු වියදම් නිෂ්පාදන පොදුකාරය පිරිවැය හෙවත් නිෂ්පාදන පොදුකාරය පිරිවැය හෙවත් නිෂ්පාදන පොදුකාරය පිරිවැය හෙවත් නිෂ්පාදන පොදුකාරය පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය වේ වක්‍ර පිරිවැය වේ මේ යටතේ ප්‍රධාන මූලිකාංගයන් තුනක් හඳුනාගත හැකිය. එනම් ලියන්න වෙනවා පුතේ මූලිකාංග තුන මොනවාද? වක්‍ර ද්‍රව්‍ය ඊළඟට වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනත් වියදම් වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වියදම් වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වියදම් මේක ලියා ගන්න වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනත් වියදම් දැන් පුතා මේ පළවෙනි එක මාතෘකාව විදිහට ලියා ගන්න ඔයා පළවෙනි එක ලියා ගන්න මාතෘකාව විදිහට මොකක්ද වක්‍ර ද්‍රව්‍ය පළවෙනි එක මාතෘකාව විදිහට ලියා ගන්න වක්‍ර ද්‍රව්‍ය හරි දැන් පුතේ මොකක්ද මේ වක්‍ර ද්‍රව්‍ය කියලා කියන්නේ වක්‍ර ද්‍රව්‍ය හරි පළවෙනි එක ලියා ගන්න මාතෘකාව විදිහට වක්‍ර ද්‍රව්‍ය අපි වක්‍ර ද්‍රව්‍ය කියලා කියනවා පුතා හරි නිෂ්පාදන ඒකකය සමග ඍජුවම හඳුනාගත නොහැකි නිෂ්පාදන ක්‍රියාවලිය තුල දැරීමට සිදුවන අනෙකුත් ද්‍රව්‍ය සඳහා වන පිරිවැය නිෂ්පාදන ක්‍රියාවලිය තුල දරන අනෙකුත් ද්‍රව්‍ය සඳහා වන පිරිවැය හැබැයි මේක හඳුනා ගන්න බෑ පුතේ ඒකකයත් එක්ක කීයද කියලා ඇයි එහෙම කිව්වේ මං දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අල්මාරිය නිෂ්පාදනය කරනකොට මේ අල්මාරියකට මදින්න වැඩි කඩදාසි ගත්තා. පුතේ අපිට අල්මාරිය දිහා බලලා කියන්න පුළුවන් නේ වැඩි කඩදාසි මෙච්චර කියලා තියෙනවා. එහෙම කියන්න බෑ. පැහැදිලිද? ඒ කියන්නේ පුතා මේක ඒකකයක් එක්ක අපිට ගෙලින්ම හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. හරි. අපිට කියන්න බෑ අල්මාරිය කීයක් මේ අල්මාරිය මදින්න වැඩි කඩදාසි මෙච්චර ගියක් කියලා කියන්න බෑ අපිට. පැහැදිලිද? ඊළඟට අපි හිතමු දැන් අර පොත් මුද්‍රණ යන්ත්‍ර වලට අපි ග්‍රීස් දානවා කියලා. ඔයිල් මොන හරි පාවිච්චි කරනවා කියලා. අපිට කියන්න පුළුවන් පොත දිහා බලලා අඩේ මේක ග්‍රීස් මෙච්චර ගිහිල්ලා එහෙම කියන්න බෑ.
ද්‍රව්‍ය හැබැයි නිෂ්පාදනයට අවශ්‍යයි. ඒකකයත් එක්ක හඳුනා ගන්න බෑ. ඔය අපි හිතමු දැන් මේ අපේ කර්මාන්ත ශාලාවේ රැඳිලා හිටපු සේවකයන්ට අත් පය සෝද ගන්න සබන් දෙනවා. එතකොට කියන්න පුළුවන්ද මේ සබන් කියන්නේ ද්‍රව්‍යයක්? කොච්චර වියදමක් ගිහිල්ලාද කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඒකයි පුතේ මේකේ තියෙන විශේෂත්වය. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලිය තුල දරන්න වෙනවා. හැබැයි ඒකකයත් එක්ක අපිට පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. අන්න ඒ ද්‍රව්‍ය වලට අපි කියනවා වක්‍ර ද්‍රව්‍ය කියලා. එහෙනම් ලියන්න මෙහෙම. නිෂ්පාදිත ඒකකය සමග නිෂ්පාදන ඒකකය කිව්වත් කමක් නැහැ. හරි. නිෂ්පාදන ඒකකය සමග නිෂ්පාදන ඒකකය සමග නිෂ්පාදන ඒකකය සමග ඍජුවම හඳුනාගත නොහැකි ඍජුවම හඳුනාගත නොහැකි ද්‍රව්‍ය සඳහා ඍජුවම හඳුනාගත නොහැකි ද්‍රව්‍ය සඳහා දරනු ලබන වියදම් වක්‍ර ද්‍රව්‍ය පිරිවැය වේ. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය වේ. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය වේ. අපි ලියමු උදාහරණ. ලියන්න මෙහෙම. උදාහරණ ලියන්න. පළවෙනි එක. අල්මාරි පිරිමැදීම සඳහා අල්මාරි පිරිමැදීම හරි එහෙම නැත්නම් මැදීම අල්මාරි මැදීම සඳහා භාවිතා කළ වැලි කඩදාසි ඊළඟට පොත් මුද්‍රණ යන්ත්‍ර සඳහා භාවිතා කළ ග්‍රීස් ඊළඟට ලිහිසි තෙල් ඔයිල් කියන එක ලිහිසි තෙල් හරි. ඊළඟට සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔය ඇති. ඊළඟට ලියන්න පුතේ ඊළඟ මාතෘකාව වක්‍ර ශ්‍රමය. දෙවෙනි එක ලියමු වක්‍ර ශ්‍රමය.
පුතේ වක්‍ර ශ්‍රමය කියලා කියන්නේ මොකක්ද? අපි වක්‍ර ශ්‍රමය කියලා කියනවා නිෂ්පාදන කටයුත්තක් සඳහා ඍජුවම සම්බන්ධ නොවන ශ්‍රමිකයන් සඳහා ගෙවන ගෙවීම් වලට අපි කියනවා වක්‍ර ශ්‍රමය කියලා නේ. සමහර වෙලාවට කර්මාන්ත ශාලාවේ ඉන්න පුළුවන් මුරකරුවන් නේ, කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන් ඉන්න පුළුවන්, ලිපිකරුවන් ඉන්න පුළුවන්, ක්‍රියදුරන් ඉන්න පුළුවන්. මෙන්න මේ අයට ගෙවන වැටුපට අපි කියනවා වක්‍ර ශ්‍රමය කියලා. මොකද අපිට කියන්න බෑනේ ඒකකයක් එක්ක මෙච්චරක් දරලා තියෙනවා කියලා. මුර කරන ගාස්තුව මෙච්චරයි කියලා කියන්න පුළුවන් අල්මාරියේ. එහෙම කියන්න බෑ. ඒක නිසා අපි ඒවට කියනවා වක්‍ර ශ්‍රමය කියලා. ලියන්න මෙහෙම. නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ නොවන නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ නොවන නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ නොවන ඍජුවම සම්බන්ධ නොවන නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ නොවන අනෙකුත් සියලු ශ්‍රමිකයන් සඳහා අනෙකුත් සියලු ශ්‍රමිකයන් සඳහා දරණ පිරිවැය දරණ පිරිවැය දරණ පිරිවැය වක්‍ර ශ්‍රමය වේ. වක්‍ර ශ්‍රමය වේ. ලියන්න උදාහරණ. උදාහරණ ලියන්න. උදාහරණ කර්මාන්ත ශාලා මුරකරුවන් කර්මාන්ත ශාලා මුරකරුවන් අහුන්නේ නැහැ නේද කියපු ටික? පුතේ ආයෙ ලියන්න නේද? අපි අවසාන ලියපු කොටස කියන්න ඕන. ශාමිල්කා
මම කියපු ටික අහන්න නැතුව ගියා මම. මයික් ඔන් කරන්න. හොරෙන් මේකේ සිකියුරිටි එකක් ඇట్లా තියෙනවා. මේක හදන්න ඕන. දැන් හරි නේද පුතා? හරි සර්. හරි සර්. එක කොටසක් කියන එකක් මේ මොකක් කරලා එකපාර මයික් මේ වෙලා ගියා. සිකියුරිටි එකක් ආවා. මේ රවින්ක කියන්නකො මේ අවසානයේ වක්‍රශම පිරිවැයට උදාහරණ ලිව්වා. වක්‍ර ශ්‍රම පිරිවැයට උදාහරණ 1යිද ලිව්වේ 2යිද? කර්මාන්ත ශාලාවේ අධීක්ෂණ නිලධාරීන්ට ගෙවන වැටුප් ඒවා ලිව්වද? එකක් ලිව්වා. එකයි. හරි හරි. කර්මාන්ත ශාලා අධීක්ෂණ නිලධාරීන් කර්මාන්ත ශාලා මුරකරුවන් ලිපිකරුවන්ට ගෙවන වැටුප් අඩුපාඩු තියෙනවා හොදා ගන්න. ලිපිකරුවෝ නැත්තම් දාගන්න. ලිපිකරුවන්ට ගෙවන වැටුප්. හරි. අයිට ඊළඟට පුතේ වක්‍ර වෙනත් වක්‍ර වියදම් වලට එමු. වෙනත් වක්‍ර වියදම් එහෙම නැත්නම් වක්‍ර වෙනත් වියදම් කියලා කියනවා. හරි. වක්‍ර වෙනත් වියදම් කියලා කියනවා. වෙනත් වක්‍ර වියදම් කියලා කියනවා. වක්‍ර වෙනත් වියදම්. පුතා අපි වක්‍ර වෙනත් වියදම් කියලා කියනවා. හරි. ප්‍රාථමික පිරිවැය. ඒතර ප්‍රාථමික පිරිවැය කොහොමද කියනවා? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, වෙනත් ඍජු වියදම්. වක්‍ර ද්‍රව්‍ය සහ වක්‍ර ශ්‍රමය මේ ටික අයින් වුණාම අනෙකුත් සියලුම පිරිවැයට අපි කියනවා මොකක්ද? නිෂ්පාදන මේ වක්‍ර වෙනත් වියදම් කියලා. මොනවද? ප්‍රාථමික පිරිවැයයි, වක්‍ර ද්‍රව්‍යයයි, වක්‍ර ශ්‍රමයයි හැරුණාම අනෙකුත් සියලුම පිරිවැයට අපි කියන්නේ පුතේ වක්‍ර වෙනත් වියදම් කියලා. ලියන්න මේක. ප්‍රාථමික පිරිවැය වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය හැරුණු විට නිෂ්පාදනය වෙනුවෙන් දරන අනෙකුත් සියලුම පිරිවැය නිෂ්පාදනය වෙනුවෙන් දරන අනෙකුත් සියලුම පිරිවැය වක්‍ර වෙනත් වියදම් වේ. බලන්න ඔක පුතේ මෙහෙමද ලියලා තියෙන කියලා. ප්‍රාථමික පිරිවැය, වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය හැරුණු විට දරන අනෙකුත් සියලුම පිරිවැය වක්‍ර වෙනත් වියදම් වේ. එහෙම නැද්ද? ඔව්. හරි. අපි එහෙමනම් මේකේ උදාහරණයක් ලියමු. ලියන්න පුතේ උදාහරණ. හරි. උදාහරණ ලියන්න. කර්මාන්ත ශාලා කුලිය, විදුලිය, වරිපනම්,
යන්ත්‍ර ෂයවීම හරි ඔන්න පුතේ වක්‍ර පිරිවැය ටික කතා කරලා ඉවරයි හරි වක්‍ර පිරිවැය ටික කතා කරලා ඉවරයි එතකොට මෙන්න මේ කතා කරපු වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වියදම් වල එකතුවට අපි කියනවා පුතා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. පැහැදිලිද? මොනවාද? ඒක කොහොමද අපි හොයන්නේ? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. සමානයි වක්‍ර ද්‍රව්‍ය මේ අනුව අපිට නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පුතා ගණනය කරන්න පුළුවන් වක්‍ර ද්‍රව්‍ය පිරිවැය වක්‍ර ශ්‍රම පිරිවැය සහ වක්‍ර වෙනත් වියදම් වල එකතුව නැත්නම් වක්‍ර වෙනත් පිරිවැය. හරි. ඒක නිසා දරුවෝ මෙන්න මෙහෙම ලියන්න. හරි. මෙහෙම ලියන්න. ඉහත සඳහන් වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය සහ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වියදම් වල එකතුවෙන් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සකස් වන අතර එය පහත පරිදි දැක්විය හැකිය පුතේ ලියන්නකෝ මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සමානයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය වක්‍ර ශ්‍රම පිරිවැය වක්‍ර වෙනත් පිරිවැය හරි ඉවරයිද ලියලා
හරි පුතේ දැන් අපි එහෙනම් නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග සියල්ල අපි කතා කරලා ඉවරයි. අපේ වෙලා තියෙනවනේ. හරි. අපි එහෙනම් ඊළඟට කතා කරමු ලියන්නකො මාතෘකාවක් අර chart එකේ බලන්න පුතේ මේ ප්‍රාථමික පිරිවැය ටිකයි අර පොදුකාර්ය පිරිවැය ටිකයි එකතු වුණාම එක තැනක තිබුණා මෙන්න මේ හරියට මුළු නිෂ්පාදන පිරිවැය කියලා. එහෙනම් ඔයා ලියා ගන්න මාතෘකාවක් මුළු නිෂ්පාදන පිරිවැය. අද ලියන ටික ඔක්කොම ලියලා ඉවර කළා දාම එතකොට අපිට මේ පාඩම ඉවරයි වගේ තමයි ලියන ටික ලියපුවම. හරි ගණන් හදන්න තියෙන ලබන සතියේ ගණන් දෙකක් විතර හදලා මේක ඉවර කළා දාලා ඔහොම මම බහිනවා 6 වෙනි පාඩමකට. හරි. 6 වෙනි පාඩමකට එනවා. හරි. මුළු නිෂ්පාදන පිරිවැය මාතෘකාවක් ලියන්න පුතේ මුළු නිෂ්පාදන පිරිවැය කියලා. මුළු නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ පුතා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී දරන ලද සමස්ත පිරිවැය එහෙම නැත්නම් මුළු වියදමට අපි කියනවා මුළු නිෂ්පාදන පිරිවැය කියලා. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී දරන ලද සියලු වියදම් වල එකතුවට අපි කියනවා මුළු නිෂ්පාදන පිරිවැය කියලා. ලියන්න හැමෙම භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේදී භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේදී භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමේදී දරනු ලබන මුළු වියදම මුළු නිෂ්පාදන පිරිවැය වේ. මුළු නිෂ්පාදන පිරිවැය වේ. මුළු නිෂ්පාදන පිරිවැය වේ. එය ගණනය කරන ආකාරය පහත පරිදි දැක්විය හැකිය. ලියන්න පුතා මේක කොහමද? මුළු නිෂ්පාදන පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය දන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ලියා ගන්න සමීකරණය. හරි. මුළු නිෂ්පාදන පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය දන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඔයාලා සියලු දෙනාගේ මේ වෙලාවේ ප්‍රොෆයිල් පික්චර් පේනවා. මට ඕන නම් මේක නැති කරන්න පුළුවන්. පේනව නේද? ඔව්. මගේ එකත් එක්ක මොන නැති කරන්නේ. හරි.
මේ පුතේ දැන් අහගන්න දැන් මෙන්න මේකේ අපිට පොඩි නිර්මාණ ටිකක් කරන්න පුළුවන් මේ මුළු නිෂ්පාදන පිරිවැයට සමීකරණ ටිකක් කොහොමද ලොකු වැඩක් මුළු නිෂ්පාදන පිරිවැය සමානයි දැන් ප්‍රාථමික පිරිවැය කොටස් තුනක් තියෙනවනේ ඒ තුන ලියලා කොහොමද වක්‍ර නෑ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය වෙනත් ඍජු වියදම් ධන ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය වෙනත් ඍජු වියදම් ධන ඊළඟට නිෂ්පාදන පොදුකාරයේ කැලේ තුනක් තියෙනවනේ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනස්කම් එතකොට එහෙම ආපුවම තව සමීකරණයක් තව ඕනනම් ලියන්න පුළුවන් මුළු නිෂ්පාදන පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය ධන වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනස් කියලා ඊළඟට තව ඕනනම් ලියන්න පුළුවන් මුළු නිෂ්පාදන පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය වෙනුවට දානවා අර කැලේ ටික මොනවාද ඍජු ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය ඍජු වෙනස් පිරිවැය ධන නිෂ්පාදන පොදුකාර ඔය විදිහට ඔය සමීකරණය එක එක විදිහට ඔයාලට ලියා ගන්න පුළුවන් ඒක ඔයාලා ලියා ගන්න එතනින් පහලින් ඉඳ තියා ගන්න හරි මේ වචන දෙකට තියෙනවනේ එක එක කැලේ ප්‍රාථමික පිරිවැය හැදුනේ කොහොමද ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය වෙනත් ඍජු වියදම් ඒ තුනම දානවා මෙතන ඊළඟට මේ තුන ඒ තුනක් දානවා දාලා අපිට එක එක විදිහට සමීකරණ නිර්මාණය කරගන්න පුළුවන් ඔබට වාරයි ඒක නිර්මාණය කර ගැනීම හරි රයිට් දැන් මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරාට පස්සේ අපිට පුළුවන් පුතේ ගණනය කරන්න ඒකකයක නිෂ්පාදන පිරිවැය එහෙනම් ලියන්නකො මාතෘකාවක් ඒකකයක නිෂ්පාදන පිරිවැය ඒකකයක නිෂ්පාදන පිරිවැය පුතා ඒකකයක නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ ඊව නේද මාතෘකාව ලියන්න හරි මුළු නිෂ්පාදන පිරිවැයෙන් එක් ඒකකයකට වැය වුණු ප්‍රමාණය මුළු නිෂ්පාදන පිරිවැයෙන් එක ඒකකයක් සඳහා වැය වෙලා තියෙන ප්‍රමාණයට වැය වන ප්‍රමාණයට අපි කියනවා පුතේ ඒකකයක නිෂ්පාදන පිරිවැය එහෙම නැත්නම් කිසියම් නිෂ්පාදිත ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා දරන්න වන පිරිවැයට වැය වූ පිරිවැයට අපි කියනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය අල්මාරි ගොඩකට දැන් පිරිවැය දරලා තියෙනවා එක අල්මාරියක් හදන්න කීයක් ගිහිල්ලා තියෙනවද මේ වගේ පෑන් අපි හිතමු 10000ක් පෑන් නිෂ්පාදනය කරා එතකොට මේ එක පෑනකට කොච්චර වියදමක් ගිහිල්ලා තියෙනවද මේකට අපි කියනවා මොකද්ද ඒකකයක නිෂ්පාදන පිරිවැය කියලා ලියන්න මෙහෙම මුළු නිෂ්පාදන පිරිවැයෙන් ඒකකයක් නිපදවීම සඳහා වැය වූ ප්‍රමාණය නැතහොත් එක් ඒකකයක් නිපදවීම වෙනුවෙන් දැරීමට සිදු වූ පිරිවැය ඒකකයක නිෂ්පාදන පිරිවැය වේ මෙය පහත පරිදි ගණනය කරයි ලියා ගන්න පුතේ මේක
ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක සංඛ්‍යාව. හරි නේද? ඉවරයිද? ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක සංඛ්‍යාව. හරි සර්. හරි. උදාර සංගීත පුතා කොහෙද ඉස්කෝලේ? මට දාන්නකෝ chat එකේ බලන්න විස්තරය. හරි. පුතේ ඊළඟට මාතෘකාව ලියලා තියාගන්නකෝ ඒකකයක ලාභාන්තිකය කියලා. ඒකකයක ලාභාන්තිකය. හරි. ඒකකයක ලාභාන්තිකය කියලා ඔයාලා මාතෘකාව ලියලා තියාගන්න. ඒකකයක ලාභාන්තිකය. හරි. දැන් එතකොට අපි අද දවසේ කතා කරා නිෂ්පාදන පිරිවැයවල ඍජු වෙනත් පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය තුල අන්තර්ගත අයිතම ටික කතා කරා. හරිද? එතකොට මේ කතා කරගෙන ගිහිල්ලා දැන් අපි තව බොහොම පුංචි කොටසක් හරි බොහොම පුංචි කොටසක් තියෙනවා පුතේ කතා කරන්න. දැන් වෙලාව සම්පූර්ණ වෙලා තියෙනවා. මොකද ඊළඟ කොටස ටික වැඩිපුර කතා කරන්න ඕනේ. ඒක නිසා අපි ඒ ටික අනිත් දවසේ කතා කරමු. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවද? chat එකේ දාන්න. මයික් ඔෆ් කරන්න දෙන්නේ නැද්ද? සංදීප සර්. හරි මයික් ඔන් කරන්න පුළුවන් නේ. හරි. එහෙනම් අපි ඉවර කරමු නේ. මේ උදාර පුතා කවුද කියලා මට චුට්ටක් chat එකේ දැම්ම නම් හරි මෙසේජ් එකක්. හරි. එහෙනම් අපි අද දවසේ පන්තියේ කටයුතු මෙතනින් අවසන් කරනවා. පුතා ලබන සතිය අපි මෙහෙම කරමු. දැන් නිවාල ටීචර් මං හිතන්නේ 12 විතර වෙනකම් පන්තිය කරනවා නේද? ඔව්. ඔකට දැන් 12 වෙනකන් හිටපු ගමන් ආයෙ අනිත් පැත්තට මේකට එන්න බෑනේ. අපි ලබන සතියේ පටන් ගමු 12යි කාලේ. හරි. 12යි කාලේට පටන් ගමු ලබන සතියේ. එතකොට අපිට ලේසි. 12යි කාලේට පටන් ගමු. එහෙනම් පුතේ ඔබ සියලු දෙනාටම සුබම අධ්‍යයනයක් ඉවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. මොනාරි ගැටලු තියෙනවා නම් අහන්නත් පුළුවන් මගෙන්.